right. right. අපි එන යනවා පළවෙනි ගානට. බොහොම සරල ගානක්. මම ගාන දානවා. විනාඩි 5න් අපි ටක් ගාලා හදමු. ඉස්සෙල්ලා මගෙත් එක හදලා ඉමු. මම පළවෙනි එක හදන්න. ගාන පොඩ්ඩක් කියව ගන්න විනාඩි 2ක් විතර දෙන්නම් පොඩි රෙස්ට් එකකටත් එක්ක කියව ගන්න. right. අපි ටක් ගාලා බලමු. මේ චුට්ට දැන් පොඩි කරලා ගන්නවා. පැත්තකින් තියාගන්න. ඔයාලට දැන් මේ ගාන තියෙනවා ටියුට් එකේ. මම පොඩි කරලා ගත්තා. අපිට කියනවා පළවෙනි ප්‍රශ්නේ සාමාගේ ව්‍යාපාරයේ දෙසැම්බර් මාසයේ පළමු සතිය තුල සිදු වූ ගනුදෙනු පහක් දැක්වේ කියලා ගනුදෙනු 8ක් දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු හිමිකම් සමානයි වත්කම් යන ගිණුම් කර සමීකරණ වල බලපෑම ඇතුළත් කරන්න. ගනුදෙනු අංකය ඕමන එක. සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම්. වත්කම් සමානයි හිමිකම්. හරි. පළවෙනි ගනුදෙනු ශාමා ප්‍රාක්තන ලෙස මුදලින් 3,50,000ක් යොදනවා ව්‍යාපාරයට. අන්න අයිතිකරු දායක වෙනවා. අයිතිකරු දායක වෙනවා නම් ඔන්න ප්‍රතිඵලය මොකද්ද? අයිතිය වැඩි වෙනවා. අන්න එකතු කරා 3,50,000. right? අයිතිකරුගේ අයිතිය වැඩි වෙනවා 3,00,000. අනිත් පැත්තට මොකද වෙන්නේ? දැන් යෙදුවේ මෙයා ව්‍යාපාරයට මුදල් යොදනවනේ. එහෙනම් මුදල් කියන වත්කමක් 3,50,000ක්. ඔන්න මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඔන්න වරහන් ඇතුලේ මුදල් කියලා දාන්න. මේක ප්‍රාග්ධනය. පළවෙනි ගනුදෙනුවේ ප්‍රතිඵලය මුදල් කියන වත්කම වැඩි වෙනවා. ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙනවා. අයිතිකරුගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා 3,50,000ක්. දැන් ඔයාලට පේනවා දෙපැත්තම බැලන්ස් වෙනවා. කියන්නේ වත්කමුත් වැඩි වුණා, හිමිකමුත් වැඩි වෙනවා. right. දෙක නැවත විකිණීම සඳහා වූ භාණ්ඩ අත්පිට ගැනීම 1,20,000යි. ආපහු විකුණන්න කියලා භාණ්ඩ තොගයක් ගන්නවා. මේ භාණ්ඩ තොගයක් ගත්තාම ගන්න වෙලාවේදී මේ තොගේ වත්කමක් අපිට. කියන වත්කමක් තොගේ කියන වත්කම වැඩි වෙනවා 1,20,000ක. වරහන් ඇතුලේ දාන තොග කියලා. තොග කියන වත්කම වැඩි වෙනවා. සල්ලි වලට නේ ගන්නේ. තොග කියන වත්කම වැඩි වෙනවා. සල්ලි වලට ගන්න හින්දා පුතේ මොකද වෙන්නේ? මුදල් කියන වත්කම අනිත් පැත්තට අඩු වෙනවා.
තොගේ කියන වත්කම වැඩි වුණා මුදල් කියන වත්කම අඩු වුණා. ආයෙත් ඊක්වේෂන් එක කන්නේ බැලන්ස්. ඇයි? වත්කම් වැඩි වුණ 1.20කින් වත්කම් අඩු වුණ 1.20කින්. ආයෙත් රිසල්ට් එක 0. රිසල්ට් එක 0. සමානයි. හරබැර වලට බලපෑමක් වුණේ නැහැ. තුන්වෙනි එක. රුපියල් 50000ක් වූ ලීබඩු උපකරණ ආයතනයේ පාවිච්චි සඳහා මිලට ගැනීම. රුපියල් 50000ක් වූ ලීබඩු ආයතනයේ පාවිච්චි සඳහා මිලදී ගැනීම. ලීබඩු කියන්නේ වත්කමක්. එතකොට ලීබඩු ගන්නවා අපිට මුදලට. වරායද ලීබඩු කියලා දාන්න. ඒ කියන්නේ දීපල පිරියත උපකරණ ලීබඩු කියන වත්කම වැඩි වෙනවා. අනිත් පැත්තේ මුදල් කියන වත්කම අඩු වෙනවා 50000. මුදල් කියන වත්කම අඩු වෙනවා. ආයෙත් ඔන්න accounting equation එක balance. දැන් මේ double entry නෙමෙයි කතා කරේ. ගිණුම් කරන මූලිකාංග වලට වෙච්ච බලපෑම. වත්කමක් අඩු වුණා. තව වත්කමක් වැඩි වුණා. නේ? 4. පිරිවැය 60000ක් වූ භාණ්ඩ 80000කට විකිණීම. අන්න බලන්නකෝ. අත්පිට විකුණලා තියෙන. cost එක sorry. විකුණුම් කරලා තියෙනවා විකුණුම් 80000යි. පිරිවැය 60000යි. ඒ කියන්නේ පුතේ ලාභයක් තියෙනවා මේකේ 20000ක්. මේ accounting equation එකේ ඉඳලා double entry වලට යනකොට එකවරම පොඩි අවුලක් එනවා. right. පිරිවැය 80000ක් වෙච්ච පිරිවැය 60000ක් වෙච්ච භාණ්ඩ 80000ට විකුණනවා. ඒතකොට ලාභයක් තියෙනවා 20000කට. එතකොට ඔන්න අපේ අන්න දැන් තමයි තොගේ කියන එක අඩු වෙන්නේ. අත්පිට විකුණන්නේ 80000කට. එතකොට මොකද වෙන්නේ? මුදල් කියලා 80000ක් එනවා. ඒක පැහැදිලිනේ. මුදල් කියලා වත්කමක් වැඩි වෙනවා 80000කින්. හැබැයි අපේ තොගය අපි 60000කට ගත්ත බඩු මේ බඩු ගන්නකොට මේ 120000 තොගයට එකතු කරගත්තානේ. අන්න ඒක අඩු වෙනවා පුතේ. 60000ක තොගේ අඩු වෙනවා. තොග කියන වත්කම අඩු වෙනවා. ඒ විතර නෙමෙයි මේකේ තව පොඩි ඉම්පැක්ට් එකක් ආවා. මොකක්ද? ලාභයක් ආවා. ලාභයක් ආවා නම් ඒ ලාභය හිමිකමට එකතු වෙනවා. එකතු කරා 20000ක්. ලාභය කියලා වරහන් ඇතුලේ දානවා. වරහන් ඇතුලේ දානවා ලාභය කියලා. පැහැදිලිනේ? හරිම සරලයිනේ. නේ? ලාභයක් ආවා. අයත් බලන්න දැන් සමානයිද කියලා. වත්කම් පැත්ත. මේ පැත්තේ මොකද උනේ? වත්කම් 20000කින් වැඩි වුණා. හිමිකම් 20000කින් වැඩි වුණා. අයත් ඉක්වේෂන් එක හරබැර නෙවෙයි. දකුණු පැත්තයි වම් පැත්තයි සමානයි සමීකරණ. 5. පිරිවැය 20000ක් වූ භාණ්ඩ 28000කට ණයට විකිණීම. ණයට විකුණලා තියෙනවා. හරි. දැන් පිරිවැය පුතේ 20000යි විකුණලා තියෙනවා 28000කට. එතකොට ලාභයක් තියෙනවා එතන 8000ක ලාභයක් තියෙනවා. මොකද්ද මේකේ ඉම්පැක්ට් එක? ණයට වික්කි. ණයට වික්කනම් අන්න ණය ගැතියු කියලා වත්කමක්. ණය ගැතියු කියන්නේ වත්කමක්නේ. වෙළඳ ලැබිය යුතු දෙයක් කියන වත්කමක්. එයා අපිට ලැබිය යුතු අයිතියක් නිර්මාණය වෙලා තියෙනවා 28000ක. ලැබිය යුතු දෑ නැත්තම් මම සරලව දාන ණය ගැතියු. ඒ වගේම අපේ තොගේ අඩු වුණා 20000ක. මොකද මේ තොගේ අපිට 20000ක් වටින තොගයක්. තොග කියන වත්කම අඩු වෙනවා 20000ක්. හැබැයි ලාභයට එකතු වෙනවා රුපියල් 8000ක්. ලාභයට එකතු වෙනවා 8000ක්. ලාභයට එකතු වෙනවා 8000ක්. ඊළඟට ඊළඟ ගණදෙනුව. ව්‍යාපාරික ගොඩනැගිල්ලේ කුලිය ලක්ෂයක් මුදලින් ගෙවීම 10000ක්. ගොඩනැගිලි කුලිය. මට කියන්න බලන්න මේ ගිණුම් කරන සමීකරණයට කොහොමද බලපාන්නේ කියලා.
මේ ගිණුම් කරන සමීකරණ කොහොමද බලපාන්නේ? 6. ටක් ගාලා දාන්න. විනාඩිය දෙන්න. 6. ගොඩනැගිලි කුලිය 10000ක් ගෙවනවා. ගිණුම් කරන සමීකරණ කොහොමද බලපාන්නේ? ටක් ගාලා. ඔය සමීකරණයට කොහොමද බලපාන්නේ? හරි. මේ බලන්නකෝ. ගොඩනැගිලි කුලිය ගෙවුවා නම් පුතේ මේක වියදමක්. මේක වියදමක්. ගොඩනැගිලි කුලිය කියන්නේ වියදමක්. වියදමක් ඇති වෙන්නේ කොහොමද? පට්ට ලොජික් එකක් කිව්වනේ වියදමක් ඇති වෙන්නේ කොහොමද කියලා. ඒකෙදි කිව්වා මම වියදමක් ඇති වෙන්න පුළුවන් වත්කම් අඩු වෙලා. මෙතන වත්කම් අඩු වෙලා. සල්ලි වත්කම් අඩු වෙලා. වියදමක් ඇති වෙනකොට වත්කම් අඩු වෙනවා වගේම අනිත් පැත්තේ මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙලා තමයි වියදමක් ඇති වෙන්නේ. නේ? ලස්සනයිනේ මාරයිනේ. ගිණුම් කරන සමීකරණේ පේනවනේ ඒක. මේක වියදමක් නේ. මේකේ ප්‍රතිඵල විදිහට සල්ලි ටික අඩු වෙනවා. 20000. sorry 10000. 10000ක් ගොඩනැගිලි කුලියක් ගෙව්වා. 10000 ගොඩනැගිලි කුලියක් ගෙව්වා. මුදල් කියන වත්කම අඩු වුණා 10000. බලන්නකෝ දැන් conceptual framework එකට මේක සම්බන්ධ කරලා හැදින් ලස්සනට. මුදල් කියන වත්කම අඩු වුණා. අයිතිකාරයෝ සම්බන්ධ වුන්නේ නැහැ. අයිතිකාරයෝ සම්බන්ධ වෙන්නේ නැතුව ව්‍යාපාරේ හිමිකම අඩු වෙනවා මේකෙන් හින්දා. හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා. 10000. ගෙවල් කුලිය. ගෙවල් කුලිය. නැත්තම් වියදම්. ගෙවල් කුලිය. right. ශාමා ඇයගේ රුපියල් ලක්ෂ 5ක පෞද්ගලික වෑන් රථේ ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනයක් වශයෙන් යෙදවීම. ටක් ගාලා දාන්න එක්කෙනෙක් මේක කොහොමද මේකට ගලපන්නේ කියලා. මේ පොඩි දේවල් නෑ මම මේ ටක් ගාලා කරගෙන යනවා. ටක් ගාලා දාන්න ඕක මොකද්ද වෙන්නේ? ශාමා ඇගේ රුපියල් ලක්ෂ 5ක් වටිනා පෞද්ගලික වෑන් රථේ ව්‍යාපාරයට යොදවනවලු. තමන්ගේ එකක් ගේනවා. මේක සටහන් කරනවද පොත්වල නැද්ද? ගෙදර තියෙන කාර් එක ගෙනල්ලා ව්‍යාපාරයට දෙනවා. මේක සටහන් කරනවද? මේක ව්‍යාපාරයේ පොත්වල සටහන් කරනවද මේ ගණදුණු? මේ ගණදුණු ව්‍යාපාරයේ පොත්වල සටහන් කරනවද? ඔව් ඔව් සටහන් කරනවා. ඒ ව්‍යාපාරයේ අයිතිකරු දෙන්නෙක් නේ. ව්‍යාපාරයක සංකල්පي. අවත්කම් වැඩි වෙනවා. අනිත් පැත්තේ මොකද්ද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. මෝටර් රථ කියන වත්කම වැඩි වෙනවා. ලක්ෂ 5ක් එකතු වෙනවා. මෝටර් රථ කියන වත්කම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් අයිතිකරුගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා ලක්ෂ 5ක්. ප්‍රාග්ධනය ලක්ෂ 5කින් ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඊට පස්සේ 8 ව්‍යාපාරික මුදලින් ඇගේ පෞද්ගලික වියදම් ගෙවීම සඳහා ලබා ගැනීම. කඩේ ලාච්චුවේ සල්ලි වලින් එයාගේ ගෙදර ලයිට් බිල ගෙවුවා කියලා හිතන්නකො. ගෙදර ලයිට් බිල කඩේ සල්ලි වලින් ගෙවනවා. ලාච්චුවේ සල්ලි වලින් ගෙවනවා. මොකක්ද ඉම්පැක්ට් එක? කීයක්ද ගෙවලා තියෙන්නේ? රුපියල් 10000ක්. ව්‍යාපාරේ සල්ලි කියන මුදල් කියන වත්කම අඩු වෙනවා 10000ක්. මුදල් කියන වත්කම අඩු වෙනවා. අනිත් අතට හිමිකම අඩු වෙනවා 10000ක්. හිමිකම අඩු වෙනවා 10000ක්. ගැනිලි කියලා. right. ඒක තමයි පළවෙනි කොටස. දෙවෙනි ප්‍රශ්නෙන් ඇහුවේ ඒකේ සියලු ගණතුණු සටහන් කිරීම පසු ගිණුම් කරන සමීකරණ තුලනය කර දක්වන්න. තුලනය කරන්නද? තුලනය කරන්න මෙහෙමයි. දැන් බලන්න. වත්කම් පැත්තේ මුළු වත්කම් කීයද කියලා බලන්න.
හිමිකම් පැත්තේ මුළු හිමිකම කීයද කියලා බලන්න. බලන්න මුළු වත්කම් කීයද කියලා. කොහොමද කරන්නේ? දැන් ඉතින් අර ඔයාගේ කොට රූල් පොතේ ලස්සනට ලියලා ඇති. එකතු කරලා බලන්න. මුලින්ම තියෙන 3.50යි 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 3.70යි 3.70යි 3.78යි 3.68යි 5.68යි 5.68යි 5.58ක්ද මන්ද නෑ 8.58ක් නේ ටක් ගාලා අකට ගන්න එකතු කරලා බලන්න වත්කම් පැත්ත 3.50ක් ධන ඍණ එක සමානයි 3.50යි 3.50යි 3.70යි 3.78යි 3.78යි 3.68යි 8.68යි 8.58යි ලක්ෂ 58000ක්ද බලන්න වත්කම් පැත්තේ ටක් ගාලා කියන්න මට ටක් ගාලා හදලා බලන්න 3.50යි ලාභේ 20000යි 3.70යි 3.78යි 3.68යි 8.68යි 8.58යි ලස්සනට මේ පැත්තෙත් තියෙනවනේ 8,58,000යි කියලා. ඔය ගණන් ආවද කියලා බලන්න ඊට වඩා වෙනස් ගණන් ආවද කියලා මම මනෝමයෙන් හැදුවේ කැල්කියුලේටර් එක හෙව්වේ නෑ. රයිට්. හරි බොහොම සරල ගානක් බොහොම පට්ට ලේසි නිකන් බේසික් ලැජ්ජ හිතෙනවා ගිණුම් කරන සමීකරණ ඉගෙන ගත්තා කියද්දි. කමන්නේ. ලැජ්ජ හිතන එකක් කරේ අපි ඇත්තනම. ලැජ්ජ හිතන එකක්. ගිණුම් කරන සමීකරණය. මේකද ඉගෙන ගත්තේ. කියලා කල්පනා වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ආ හිත හදා ගන්නව නෑ නෑ මම තව ටිකක් ඉගෙන ගත්ත අර SLFR SLKS කියලා જાතියක් තියෙනවා. ඒ වාවේ මෙහෙම එහෙමවත් කියලා හිත හදා ගන්න. ඊට පස්සේ තව ටිකක් වෙලා කල්පනා කරනවා රැයට දැන් නිදාගද්දි. රයිට්? මම දැන් තව පොඩි මෙතඩ් එකක් ඔයාලට කියනවා. මොකක්ද දන්නවද? අද රැයට නිදාගද්දි දැන් නිදාගද්දි සමහර අය දැන් නිදියති. සමහර අය නිදියති. දැන් නිදාගත්තේ නැති අය ඒ කට්ටිය අහගෙන ඉන්නවා. නිදාගත්තේ නැති අය අහගෙන ඉඳලා එයාලා කල්පනා කරනවා අද රැයට නිදාගද්දි. ඔයා රැයට නිදාගද්දි මෙනෙහි කරන්න. මේක මාර පාඩම් කරන්න තියෙන පට්ටම ලේසි ක්‍රමයක්. පාඩම් කරන්න තියෙන පට්ටම ලේසි ක්‍රමයක් තමයි නිදාගෙන පාඩම් කරන එක. නේද? ඔය පාඩම් කරන එකේ පරිණාමයත් ඔයා දන්නවන්නේ. මුලින්ම පුටුවේ මේසෙ පාඩම් කරනවා. ටික වෙලාවක් යද්දි ඇඳට ගිහිල්ලා පාඩම් කරනවා. ඉතින් ඇඳට ගිහිල්ලා ඉස්සෙල්ලාම ඇඳ වියලට මේ අතට පාඩම් කරනවා. ඔන්නෝම. ඊට පස්සේ ටික ටික මෙහෙම වෙනවා. ඊට පස්සේ ඔහොම වෙනවා. අන්තිම අදියරේ. එතකොට පොත මෙතන තියෙනවා. පස්සේ අන්තිම අදියර කියන්නේ අත්තන පොත කොට්ටයට. ඔය අදියර. ඔය අදියර හතර තමයි පාඩම් කිරීමේ අදියර හතර. අන්තිම අදියර තමයි මෙතන. දැන් මම කියා දෙන්නේ මෙතනින් ඔයා ආසම අදියර මොකද්ද? මේ අදියර වලින් ඇත්තටම ආසම අදියර මොකද්ද? අවංකව කිව්වොත්. ඔයා කැමති මේ ඉරියව් වලින් මොන ඉරියව්වෙන් පාඩම් කරනවද? 1ද 2ද 3ද 4ද ඇත්තටම? 4 වෙනි ඉරියව්වට තමයි ගොඩක් අය කැමති. ගොඩක් අය කැමති 4 වෙනි ඉරියව්වට. මොකද ඒක ලේසි. එනිසා මම අද කියා දෙන්න යන්නේ මේ 4 වෙනි ඉරියව්වෙන් පාඩම් කරන හැටි. දැන් මේවා ඉතින් ප්‍රශ්නත් වෙන්න පුළුවන් මේ නෝනලා මහත්තුරුන්ට. මොකද මිනිස්සයා නිදාගෙන ඉන්න මිනිහා පාඩම් කරනවා. නිදාගෙනත් දැන් නිදාගෙනත් පාඩම් කරන්න ගියාට පස්සේ වෙන වෙන ප්‍රශ්නත් එයිද දන්නේ. ඒ නිසා මේ බැඳපු අය නිදාගෙන පැය භාගයකට විතර පස්සේ පාඩම් කරන්න පටන් ගන්නවා. රයිට්. මම නිකන් කිව්වේ. හරි. මේ පාඩම් කරන්නේ මෙහෙම. දැන් අද මේ කතා කරපු ටික මතක් කරනවා. රැයට නිින්දෙදි. නිින්ද යනකම් මතක් කරන්න. ඔයා දන්නේ නැහැ. ඔයා නිදාගෙනත් පැයක් විතර යනකම් මොලේ පාඩම් කරනවා.
එයා මතක් කරනවා. හරි. අද කතා කරපු ටික හොඳට ඔලුවට දාගත්තා. අද ඉගෙන ගත්තා මේ IAS කියලා જાතියක් තියෙනවනේ. ඕක IASP එක තමයි ඕක කරලා තියෙන්නේ. එයා ගිණුම් කර ප්‍රමිති ටික හදලා තියෙනවා. ඒවා එනවා IAS කියලා, LKS කියලා. මේ IFRS කියලා. ඒවා ලංකාවට වෙද්දි මෙහෙමයි ඇවිල්ලා තියෙන්නේ LKS කියලා ආව මේවට. මේ ටික SLFRS කියලා ආවා. ඔහොම ඒවා තියෙනවා කෝල LKS 1 ඉඳලා 41ට. අතරමැද ඒවා ටික නැහැ කිව්වා. SLFRS නා 1 ඉඳලා 16 දක්වා තියෙනවා. තාම ඔක්කොම ටික තියෙනවලු. ඊට පස්සේ මේ අර ගිණුම් කරන සංකල්ප කියලා જાතියක් තමයි මුලින්ම තිබ්බේ. මුලින්ම ඉස්සරහ න්‍යායාව එතනින් බෑ. සංකල්ප ටිකක් ඩෙවලොප් වුණා. මොකද කට්ටිය අතර ප්‍රශ්න ඇති වෙනකොට. නමුත් මේක එච්චර ස්ට්‍රෝං නෑ. ඔන්න ගිණුම් කරන ප්‍රමිති කියලා ටිකක් ඩෙවලොප් වෙන්නේ ඒ හින්දා. ගිණුම් කරන ප්‍රමිත නිකම්ම හැදෙන්නේ නෑ. ඒවට තියෙන දඩ පදනවා. ඒක තමයි සංකල්පනාත්මක රාමුව. නේද? මේ සංකල්පනාත්මක රාමුව අඳුරගෙන තියෙනවා ගිණුම් කරන මූලිකාංග කියලා ටිකක්. ඒවා පහයි. වත්කම්, වගකීම්, ආදායම්, වියදම්. ඒවා නිර්වචනය කරලා තියෙනවා. වත්කම් කියන්නේ මේවා, වගකීම් කියන්නේ මේවා, ආදායම් කියන්නේ මේවා, හිමිකම් කියන්නේ මේවා, වියදම් කියන්නේ මේවා. මොනවද? වියදම් කියන්නේ අයිතිකාරයෙකුගේ දායක වීම, අයිතිකරුවන්ට බෙදා හැරීමකින් තොරව හිමිකමේ අඩුවීමක් වෙනවා. වත්කම් අඩුවීමක් හෝ වගකීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස හිමිකමේ අඩුවීමක් වෙනවා. අන්න ඒවා වියදම්. අන්න ඔහොම රැයට මතක් කරනවා. නිින්දෙදී පට්ටලේසි පාඩම් කරන එක. අනික මතක හිටන පුතා හිතා ගන්න බැරි විදිහට. හිතා ගන්න බැරි විදිහට මතක හිටනවා එතකොට. ඒ මෙනෙහි කරාම. ඒ නිසා ඔන්න බලන්නකො ටික දවසක් ටෙස්ට් කරලා කොච්චර ලස්සනයිද කියලා. ඒ පාඩම් කරන විදිහ. අර පළවෙනි ඉරියව් තුනෙන් පාඩම් කරන්න ඕන අවස්ථා තියෙනවා. නමුත් අපිට හතරවෙනි ඉරියව්වත් පාඩම් කරන්න යොදා ගන්න පුළුවන් ඔහොම. පොඩ්ඩක් අපි මෙනෙහි කරනවා. චුට්ටක් මෙනෙහි කරන්න පුළුවන්. රයිට්? ඒ නිසා මේ වැඩේ කරන්න. පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න කියපු දේවල් මතක් කරන්න. දැන් ඔයාට වැඩට එනවා හෙට උදේට. බස් එකේ නම් ඉන්නේ පැයක් විතර එනවනම් බස් එකේ එන ගමන් මොකද කරන්නේ? නැග්ග වෙලාව ඉඳලා කල්පනා කරන්න එපා Facebook එකේ මොනවද තියෙන්නේ. ඒක දිහා ඔබ ඒක බල ඉන්න එපා. නිකන් අප්සෙට් වෙනවා ඇත්තට. මුලුවත් කුරුවල් වෙනවා. Facebook එක ටයිමරයක් දාගන්න දවසකට පැයකට වඩා යන්නේ නැහැ කියලා. අඩුම ගානේ. උපරිම පැයයි. ඔය වල්පල් බලන්න පැයයි. මොකද ඔයා Facebook එක අයිතිකාරයෙක් නෙවෙයිනේ ඇත්තටම. ඔයාට මේකෙන් සල්ලි හම්බෙන්නේ නැහැ නේද? පැයක් විතර ඔය බලන්න නිකන් මිනිස්සු මොනවද කරන්න කියලා අපිට ටිකක් සාමාන්‍ය ඕපදූප හොයන්න ඕනින් හින්දා පැයක් තියාගන්න එච්චරයි. පැයක ටයිමර් එකක් දාගන්න. එතකොට පැයකට එහා බලන්න බෑ. එතකොට බස් එකේ යනකොටත් කල්පනා කරතේ. ඔන්න උදේ පාඩම් කරන හැටි. උදේ නැගිටලත් පාඩම් කරත හැකි. ඔන්න මතක් කරත හැටි. පැය භාගයක් විතර එනකම් පොඩ්ඩක් අපිට අර හතරවෙනි ඉරියව්ව ඉන්නේනෝනේ. කෙලින් වෙලා ඉන්න කලින් නේද? අන්න ඒ වෙලාවට පාඩම් කරන්න. බස් එකේ යනකොට පුළුවන් හිතන්න. පාරේ ඔය ඔක්කොම දිහා බල ඉන්න එපා. නේ? බස් එකේ එන කෙනෙකුට පාඩම් කරත හැකි. එයාට මෙනෙහි කරත හැකි. නේද? ඒ නිසා ඒ වගේ පොඩි මෙතඩ්ස් ටිකක් පාවිච්චි කරන්න මේවා මෙමරයිස් කරන්න. මතක තියාගන්න. පාඩ තේරෙයි. එතකොට මේ ඉගෙන ගන්නවා කියන එක මාර ලේසියිනේ. පට්ට ලේසි වැඩන්නේ. නැත්තම් අපි හිතනවා නම් ජීවිතේ පාඩම් කරන එකම ඉරියව්ව. ජීවිතේ පාඩම් කරන්න තියෙන එකම ඉරියව්ව මේක කියලා නම් ජීවිතේ පාඩම් කරන්න පුළුවන් එකම ඉරියව්ව මේක කියලා ගිනුම් කරන ප්‍රමිතියක්වත් තිබ්බනම් පුතේ. අද මමත් නෑ මෙතන ඇත්තට. එයි මට මේ ඉරියව්ව පට්ට අමාරුයි. මං ආස 2 3 4ට. 2 3 4ට තමයි ආස. එකට කැමති නෑ එච්චර. එක අමාරුයි. එකෙන් කරන්න ඕන ටිකක් තියෙනවා. නේ? ඒ නිසා අනිත් ඉරියව් වලටත් පාඩම් කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට ටිකක් ස්ටඩි කරන එක දන්නේම නැතුව ටිකක් ඔය මතක තියාගන්න ඕන දේවල් මෙමරයිස් කරන්න. ඒක මාර විදිහට මේ යූස්ෆුල් වෙනවා ඇත්තටම. මාර විදිහට මතක හිටිනවා. හිතා ගන්න බැරි ප්‍රතිඵලයක් ඇති වෙන කාලයක් ඇද්දි. රයිට්. අවසාන එක. අවසාන හිමිකම සහ ආරම්භක හිමිකම අතර වෙනස සහ එම වෙනස සඳහා හේතුන් හඳුන ගන්න. හරි බලමුකද? දැන් මම මේකේ මේ ගානේ හදුවා පුතේ. අවසාන හිමිකම මට ලක්ෂ 58000 දාවේ හැමෝටම. හරිද? මම කැල් එකේ ගැහුවේ නෑ. රයිට්. අපි බලමු මොකක්ද කියලා. මම පොඩි ඇනලිසිස් එකක් කරනවා. අපි ආරම්භක හිමිකම් විදියට ගමු පුතේ. පළවෙනි ගණදුනුව සටහන් කරාට පස්සේ හිමිකම. හරි. ආරම්භක හිමිකම. මේ පොඩි දේවල් කිව්වට මම මේ කියන එකේ පොඩි අර්ථයක් තියෙනවා කියලා හිතේ වාට කවදා හරි දවසක. ආරම්භක හිමිකම. මම ආරම්භක හිමිකම කියලා ගන්නව නැත්නම් ඒක බිඳුවයිනේ. දැන් කමන ආරම්භක හිමිකම බිඳුවයි කියලා ගමුකෝ. ආරම්භක හිමිකම බිඳුවයි.
පටන් ගන්නකොට බිඳුවේ තිබ්බේ. කමන්න එහෙම හිතමුකෝ. අවසාන හිමිකම කීයද? අවසාන හිමිකම. අවසාන හිමිකම 8,58,000යි. බිඳුවයි කියලා ගත්තා නම්. එතකොට හිමිකම වෙනස් වීම කීයද? 8,58,000. හිමිකම වෙනස් වීම 8,58,000. දැන් මොනවද හේතු? හේතු තිබ්බ ප්‍රාග්ධනයේ යෙදවීම තිබ්බා. හිමිකම පැත්තට යන් අපි. හිමිකම පොඩ්ඩක් ඇනලයිස් කරගෙන යමු. 3.50ක් යෙදුවා. ප්‍රාග්ධනයේ යෙදුවා 3.50ක්. ඊට පස්සේ තව ප්‍රාග්ධනයේ යෙදුවා එක තැනක තිබ්බ 5. එතකොට 3.50යි 3.5යි 8.50යි. ප්‍රාග්ධනයේ යෙදවීම කීයද පුතා? 8,50,000යි. තව මොනවද තිබ්බේ? ලාභ තිබ්බා. ලාභ සහ වියදම්. ලාභ සහ වියදම් තිබ්බා. ඒවා කීයක් තිබ්බද? ලාභ වියදම් ආදාය. ලාභ කියලා මෙතන 20000ක් ආවා. හරි එතන 20000යි. මෙතන 8000යි 28000යි. මෙතන වියදමක් ආවා 10000ක්. 10000යි. 10000ක වියදමක් ආවා. ඒතර වියදමක්නේ. ඒතර ලාභ ආවේ 18000යි. ශුද්ධ වශයෙන් ලාභය 18000යි. එච්චරයිනේ ගණදුණු. ලාභයට බලපාපු ගණදුණු මේ තුන විතරයි තිබ්බේ. right? එතකොට 18000. එහෙනම් ලාභ 18000ක් තිබ්බා. ලාභේ 18000ක් තිබ්බා. තව එකක් තිබ්බා මේ ගැනිලි කියලා එකක්. ගැනිලි කියලා ඒක තිබ්බේ අන්තිමේට 10000ක්. ගැනිලි වල ප්‍රතිඵලය අඩු වෙනවා. ගැනිලි 10000යි. right. දැන් මේ බලන්න ඕපනින් ඉක්විටි එක 0 තිබ්බේ. හරි. ඕපනින් ඉක්විටි එක 0යි. ඔන්න මම පොඩි මේකක් හදනවා දැන්. ආරම්භක ප්‍රාග්ධනය. ධන ප්‍රාග්ධන යෙදවුම්. ඍණ ගැනිලි. ධන ලාභය. දකින්න. ආරම්භක ප්‍රාග්ධනයේ ධන ප්‍රාග්ධන යෙදවුම් ධන ලාභය අන්තිමයට දාමු ඍණ ගැනිලි කියලා. මේක සමාන වෙනවා මොකටද? අවසාන හිමිකමට. බලමුකෝ අපි ඇනලයිස් කරලා බලමුකෝ දැන් මේ කතාව වුණාද කියලා. ඔව්ද කියලා. හරි. දැන් ආරම්භක ප්‍රාග්ධන අපි මේ ගාන නම් 0යි කියලානේ ගත්තේ. ආරම්භක ප්‍රාග්ධනේ 0යි කියලා ගත්තේ මේ ගානේ. පටන් ගන්නකොට මොකුත් තිබ්බේ නැහැ. 0යි. 0යි කියන එක 0 කියලාම ගමු. සාමාන්‍ය ගිණුම් කරන්නේ 0 දාන්නේ ඉරක් ගහලා. නමුත් මේකේ මම 0 කියලාම ලියනවා. ප්‍රාග්ධන යෙදවුම්. අපි ඇනලයිස් කරගත්ත ප්‍රාග්ධන යෙදවුම් 8,50,000යි. මුලින් 3.50යි පස්සේ 1,05යි. ලාභයක් තිබ්බ 18000යි. ලාභයක් තිබ්බ 18000යි. ගැනිලි තිබ්බ 10000යි. බලන්නකෝ අවසාන හිමිකම තිබ්බ කීයද? 8,58,000යි. අවසාන හිමිකමත් ගත්තා අපි. සුළු කළා නෙමෙයි ගත්තේ මෙහෙම. දැන් බලනවා මම එකතු කළා. 8.50යි 18යි 8.68යි 10,000ක් අඩු කරාම හරිනේ දෙයියනේ. අවසාන හිමිකම. දැන් මට මාර වැඩක් පේනවා. මොකද්ද මාර වැඩේ මට පේන්නේ? මට පේනවා මාර වැඩක් මෙහෙම එකක්. මෙහෙම එකක්. මට මාර සමීකරණයක් මම හදාගත්තානේ. මම මාර සමීකරණයක් හදාගත්තා. මොකද්ද මේ සමීකරණ? මේ මම හදාගත්ත සමීකරණ මොකද්ද? ආරම්භක ප්‍රාග්ධනයේ ධන ප්‍රාග්ධන යෙදවුම් නැත්නම් අතිරේක ප්‍රාග්ධනය අතිරේක ප්‍රාග්ධන යෙදවුම් අතිරේක ප්‍රාග්ධන යෙදවුම් අතිරේක ප්‍රාග්ධන යෙදවුම් ධනලාභයේ ඍණ ගැනිලි සමානයි අවසාන හිමිකම. එතකොට මේ මට මාර වැඩක් පේනවනේ මෙහෙම එකක්. මොකද්ද මට පේන වැඩේ? මට පුළුවන් දැන් මේකේ දැන් සමීකරණ කියන ඒවා මාර වැඩේ තමයි සමීකරණ කියන ඒවා සමීකරණ තමයි. සමීකරණ
දැන් මට පුළුවන් පොඩි වැඩක් කරන්න. මම කියනවා මං කැමති ලාභේ විතරක් මේ පැත්තේ තියන්න. ඔන්න ලාභේ විතරක් ඉතුරු කරා. ලාභේ විතරක් මේ පැත්තේ තිබ්බා. අනිත් කට්ටිය අරහෙට ගේනවා. අරහෙට ගේනවා. මුලින් මෙතන තිබ්බ ඉතුරු වෙලා තිබ්බේ මොකද්ද? අවසාන හිමිකම. මෙහෙ තියෙනේවා අරහෙට ගේනවා. දැන් ධනේව මෙහෙට යද්දි ඍණ වෙනවා. අවසාන හිමිකම. ආරම්භක ප්‍රාග්ධන මෙහෙට යනකොට පුතේ ඍණ වෙලා යනවා ආරම්භක හිමිකම. නැත්නම් ආරම්භක ප්‍රාග්ධන නැත්නම් ආරම්භක හිමිකම. ධන ලාභේ. ලාභේ නිතුරු කරේ. ඍණ ගැනිලි. මේ ධන ප්‍රාග්ධන යදොම් තියෙනවා. ඒක කියනවා ධන එක මෙහෙට එනකොට ඍණ එනවා. ප්‍රාග්ධන යදොම්. ප්‍රාග්ධන යදොම්. අතිරේක ප්‍රාග්ධන යදොම්. අතිරේක ප්‍රාග්ධන යදොම්. ධන ඍණ ගැනිලි තිබ්බනේ. ඍණ ගැනිලි මේ පැත්තට එනකොට ධන ගැනිලි වෙනවා. දැන් මේක මට ඔබ්වියස්ලි මේ සමීකරණය මම ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගත්තා. මේ ගිණුම් කරන සමීකරණ ගාන හදලා මම ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගත්තා. හරි මේ මෙහෙම සමීකරණ මේ සමීකරණය හරි. කටපාඩම් කළා නෙවෙයි. හරි. දැන් එහෙනම් මේ සමීකරණයට කියන පුතේ ලාභ සමීකරණය කියලා. මේ සමීකරණයටම අපි කියන මොකක් කියලාද? ලාභ සමීකරණය. ලාභ සමීකරණය. ලාභය සමානයි අවසාන හිමිකම ඍණ ආරම්භ හිමිකම ඍණ අතිරේක ප්‍රාග්ධන යොදම් ධන ගැනීම. මේකට අපි කියන ලාභ සමීකරණය කියලා. ලාභය හොයන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙහෙම. සාමාන්‍යයෙන් අපි ලාභය හොයන්නේ ගිණුම් කරන්නේදී ආදායම් ඍණ වියදම්. ආදායම් වලින් වියදම් අඩු කළා. තව විදිහකටත් ලාභය හොයන්න තිබ්බා. කොහොමද? ඔයා මේකත් දන්නවා. මේකත් දන්නවා. මේකත් දන්නවා. මේකත් දන්නවනම් ඔයාගේ ඉතුරු වෙන්නේ ලාභේ. එතකොට ඔයාලට මේක හොයන්න පුළුවන්. මේ ටික දන්නවනම්. නේද? අපි ඒකට කියන ලාභ සමීකරණය කියලා. හරි අපි ඊගාවට ගොඩනගන සමීකරණය තමයි ලාභ සමීකරණය. right? දැන් ලාභ සමීකරණයක් දැනගත්ත. එහෙනම් ඒකත් හරි. හරිද? ওই ටික දාගන්න. මේකට දාගන්න ලාභ සමීකරණය කියලා. ඕකෙම දාගන්න. ඉතින් දැන් ඔය අපි දැන් කතන්දරේ ලියා ගත්තනේ. නේ? අපි මේක හදුවනේද? මේක ඇනලයිස් කරන්න කිව්වනේ තුන්වෙනි කොටසේ. ඔන්න ඇනලයිස් කරගත්තා. මොනවද? ප්‍රාග්ධන යදු මෙච්චරයි ලාභ මෙච්චරයි ගැනිලි මෙච්චරයි. ගැනිලි මෙච්චරයි. ඒ අනුව අපි ගොඩනගුව සමීකරණය මෙහෙම එකක්. ආරම්භක ප්‍රාග්ධනයේට අතිරේක ප්‍රාග්ධන යදු එකතු කළා. ලාභෙත් එකතු කළා ගැනිලි අඩු කරාම අවසාන හිමිකම වෙනවා. මට ආස හිතුණා මෙයාව තියාගන්න එක පැත්තක. ලාභය ඉතුරු කළා අනිත් ටික ඔක්කොම මෙහාට තල්ලු කරා. තල්ලු කරාම මෙහෙම ආවේ. අවසාන හිමිකම කියන එක මෙතන තිබ්බනේ ඉතුරු වෙලා. අර ආරම්භක ප්‍රාග්ධනෙ මෙහෙට එනකොට ඍණ ආරම්භක ප්‍රාග්ධනෙ වුණා. ධන ප්‍රාග්ධනෙ දුම් කියන්නේ අනිත් පැත්තට සමීකරණය ඍණ ප්‍රාග්ධනෙ දුන්නා. ධන ගැනිලි ඍණ ගැනිලි මෙහෙට එනකොට ධන ගැනිලි වුණා. එච්චරයි. එච්චරයි. මේකට කියනවා ලාභ සමීකරණය කියලා. එච්චරයි. ගිණුම් කරන සමීකරණ ගැන ඔච්චරයි කියන්නේ. මම දෙනවා ප්‍රශ්න ටිකක් ඊගාවට ගෙදරින් කරන්න. හෙට ওই ගෲප් එකට දානවා ඒ ටික කරන්න. හෙට ගෲප් එකට මම මේවා ටිකක් දානවා ඒවා කරන්න ඕනේ. right. ඊළඟ දේශනාවට එන දවසට කරන්න. right. දැන් ගිණුම් කරන සමීකරණ දෙවෙනි අධ්‍යයනයේදී පුළුල් කරනවා ටිකක්. අපි දැන් අද ගොඩාක් වෙලා කතා කරා. තාම පළවෙනි දවසින් දා එකවරම ස්පීඩ් එකට ගන්න ඕනේ නැහැ. ඊළඟට ඩෙවලොප් කරන සමීකරණේ ඊළඟට ඩෙවලොප් කරන ස්ටේජ් එක තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේක මම මුලින් කිව්වා. right. දැන් මම අර පොඩි ගෙදර වැඩක් දෙනවා. හැමෝම ගෙදරින් මේක හදාගෙන ඉන්න ඕනේ. මේ ගාන ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. හරි ප්‍රශ්නාංක 2 ඔය දැන් හැදුවා වගේ දැන් ටිකක් වෙනස් වුණානේ. කතාව පොඩි මේ චූටි පොඩි ළමයින්ගේ ඔයාලට ලැජ්ජා හිතේ මේ ගණන් හදද්දි කමන්න පොඩ ලැජ්ජාව තිබ්බට කමන්නේ හදන්න. විභාගයටත් මේ වහලා තියෙනවනේ. එක අවුරුද්දක මේක අහලා තියෙනවා. එක අවුරුද්දක නේ කීපයක අහලා තියෙනවා. අන්තිම පේපර් එක ඇහුවේ නැහැ මෙච්චර සරල ඒවා. නමුත් මේව බලාගෙන යන්න. එකක්වත් අතාරින්න බෑනේ. right. ඔන්න ඔය ගාන ගෙදරින් හදන්න. right. ඔය ගාන ගෙදරින් හදන්න.
ලාභ සමීකරණය ගැන මම පොඩ්ඩක් කිව්වා. right ලාභ සමීකරණය ගැන මම පොඩ්ඩක් කිව්වා. දැන් මම ටක් ගාලා අද සෙෂන් එක ඉවර කරන්න කලින් මෙන්න මේ ගාන ඔයත් එක්ක හදනවා. මට ටක් ගාලා කෙනෙක් හදලා උත්තරේ දාන්න මේක. දැන් තමයි මේක තමයි චැලෙන්ජ් එක. ටක් ගාලා කෙනෙක් හරි. මේ බෝඩ් එකේ තියෙන ගාන ටක් ගාලා හදන්න. විනාඩි 3යි දෙන්නේ. විනාඩි 3යි. ටක් ගාලා හදන්න. පොඩි ගාන ශිෂ්‍යත්ව පන්ති නෙමෙයි මේ පොඩි ගාන කෝ ලෙවල් වගේ ටක් ගාලා. ටක් ගාලා හදන්න. තව විනාඩියක් තියෙනවා. උත්තර දාන්න මට. නලින් සංජීව අනුරාධා චතුරිකා චේෂානි රාජපක්ෂ යන උත්තරයක් දැම්මා. පවනි උත්තරයක් දැම්මා. දොලේවත් උත්තරයක් දාන්න බලන්න. Galaxy A72ත් උත්තරයක් දැම්මා. නලින් සංජීවත් උත්තරයක් දැම්මා. මහේෂිකා උත්තරයක් දැම්මා. හරි. දුලාංජලි උත්තරයක් දැම්මා. right. දොලේවත් ඉන්නවද? දැන් අනිත් අය බය වෙලා යනවා දාලා. right. ආයෙ මම නම් කියන්නේ. බය වෙන්න එපා. හරි. දැන් මේකේ පොඩි සරල දෙයක් තිබේ. දැන් අපි සමීකරණය ඔප්පු කරගත්තා. මොකද්ද සමීකරණය ඔප්පු කරේ? සමීකරණය දැන් ඔප්පු කරා ලාභය සමානයි අවසාන හිමිකම ඍණ ආරම්භක හිමිකම ධන ගැනිලි ඍණ අතිරේක ප්‍රාග්ධන යෙදවුම්.
ඔහොම ලාභේ හොයන්න පුළුවන් කියලා. අවසාන හිමිකම මේක කෙලින්ම දීලා තියෙනවා ඒක. 2021 331 දෙනට හිමිකම් වලටම තව වචනයක් කියනවා ශුද්ධවත්කම් net assets. ශුද්ධවත්කම් නැත්තම් net asset 5,50,000යි. ඍණ ආරම්භක හිමිකම. ආරම්භක හිමිකම. හිමිකම ගන්න කොහොමද? වත්කම් වලින් වගකීම් අඩු කළා. ඒ කියන්නේ ලක්ෂ 3යි පුතේ. ආරම්භක හිමිකම ලක්ෂ 3යි. ධන ගැනිලි. මුදල් සහ භාණ්ඩ වශයෙන් ගැනිලි තියෙනවා 15000ක්. ධන ගැනිලි. ඍණ අතිරේක ප්‍රාග්ධන ඉදවුම්. අමතර ප්‍රාග්ධන ඉදවුම් 50000යි. එහෙනම් ලාභي කීයද? 2.50යි 2,15,000යි. මේක සුළු කරාම ශුද්ධ ලාභය රුපියල් 2,15,000. ශුද්ධ ලාභය රුපියල් 2,15,000. ඔය උත්තරේ ඇවිල්ලා තිබ්බ නැති අයත් හිටියා. 2,15,000 උත්තරේ නැති අයත් හිටියා. නැත්තේ කවුද කියලා මං කියන්නේ නැහැ. උත්තරේ ආපු නැති අය හිටියා. ඒ අය බලා ගන්න හොඳට. මං ඉස්සෙල්ලා මේ බලන ඔයාලගේ මට්ටම කොහොමද මොනවද ඔයාලා දන්නේ නොදන්නේ මොනවද ඒව මට ඕන වෙනවා මේ වැඩේ ස්ටාර්ට් කරගෙන යද්දි. රයිට්. හොඳට පුතේ බලන්න දැන් මෙන්න මේවා ගැන රැයට මතක් කරන්න. අද රැයට මීට වඩා මතක් කරන්න යන්න එපා. මේ රැයට මේක මතක් කර දෙන්න ලස්සනට. මේ ගොඩනගපු සමීකරණේ නේ. අර මුල සමීකරණේ හදලා මේ ටිකෙන් අපි මාර වැඩක් කරගත්තනේ අන්තිමේට. මේ රිලේෂන්ෂිප් එක තේරුම් ගත්තනේ. නේ? රිලේෂන්ෂිප් එක තේරුම් ගත්තා. ලාභය කියන්නේ අවසාන හිමිකම, ඍණ ආරම්භක හිමිකම, ඍණ අතිරේක ප්‍රාග්ධන ඉදවුම්, ධන ගැනිලි. අන්නෝම සමීකරණයක් ගොඩනගුවා. ඔහොම සම්බන්ධතාවක් අපි ගොඩනගා ගත්තා. නේ? ඒ සම්බන්ධතාවයෙන් අපි හොයාගත්ත ශුද්ධ ලාභේ 2,15,000. මම දැන් පොඩි සර්වේ එකක් ක්වෙස්චන් එකක් එහෙම දානවා. ඒවටත් උත්තර දෙන්න. රයිට්. එහෙනම් අද දවසට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ওই ටික තමයි. දැන් ඔයාලට පොඩි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මම